වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයාන් කෞශල් ජයවීර. නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් ආරම්භ කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ගම්පහ සහ කළුතර අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුල එන්නත් කර අවසන්. කෝටියකට වැඩි කොරෝනා එන්නත් රටට ලැබේ. 6 වෙනි එන්නත ලෙස සිනොවැක් සඳහා අවසර. කෝප් කමිටුව ඇතුළු උපදේශක කාරක සභා රැස්වීම් 13ක් ඉදිරි සති 3ේදී. පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය తాවකාලිකව අත්හිටුවේ. වසර 2023දී බලගතු ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය කියයි. නාවලපිටිය දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන. ඉන්දිය මාධ්‍යවේදියෙකු තලිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේදී මරුට. උගන්ඩා ක්‍රීඩකයෙකු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්. ඉන්දියාව සමග තරග වැදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ. රෝගාබාධවලට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කර ඇත. එහෙත් රෝගාබාධවලට ලක්ව නිවසින් බැහැර විය නොහැකි අයට එන්නත් ලබා දීම ගැටලුවකි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන ඔස්සේ තොරතුරුගෙන ජංගම එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් නැරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී එතුමා මේ බව කීවේය. ඉක්ුත් දිනවල හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් සහ මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව අනාවරණ විය. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුල එන්නත්කරණය කළ හැකි බව මෙහිදී තහවුරු කෙරිණ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ශ්‍රේෂ්ඨයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන්ය. ඕනෑම ශ්‍රේෂ්ඨයක රැකියාවක නියුතු අයට එන්නත ලබා දෙන ස්ථානයකින් එන්නත් ලබා ගැනීමට අවකාශ සලසන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ආයුර්වේද මධ්‍යස්ථානාශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබා දීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒවායින් ප්‍රතිකාරගත් කිසිවෙකු මිය ගොස් නොමැත. පාසල් ආරම්භීමෙන් පසු ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් සිසුන් හා ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කරන්නයි ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ වෙන විට රටට කෝටිය ඉක්ම වූ කොරෝනා එන්නත් ලැබී තිබේ. එන්නත් වර්ග 5කින් ඒවා ලැබී ඇත. වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ සයිනෝෆාර්ම් එන්නත්ය. එම එන්නත් මාත්‍රා 71ක් ලැබී තිබේ. ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා එන්නත් දැන් මෙරටට ලැබී ඇත. තවත් එන්නත් මාත්‍රා 200,000ක් ඉදිරි සති දෙකේදී රටට ලැබීමට නියමිතය. මේ අතර චීනයේ සිනොවැක් එන්නත මෙරට 6 වෙනි එන්නත ලෙස ඉදිරියේදී යොදා ගැනී. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය අද ලැබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේද එම එන්නත අනුමත කර ඇත. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ අමාත්‍යංශ උපදේශක කාරක සභාව ඇතුළු කාරක සභා රැස්වීම් 13ක් ඉදිරි සති 3ේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ලබන 19 වෙනිදා ජාතික චිත්‍රපට සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
එදිනෙම මහා මාර්ග කටයුතු අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස් වෙයි. ලබන 20 වෙනිදා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව එහි සභාපති ඇමති කෙහෙලිය රඹකොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අනතුරුව අගෝස්තු 3, 4, 5, 17, 18 සහ 19 යන දිනවලද තවත් කාරක සභා කිහිපයක් රැස්වීමට නියමිතය. පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය తాවකාලිකව අත්හිටුවේ. හෙට සිට අගෝස්තු 1 වෙනිදා දක්වා එම තහනම ක්‍රියාත්මකයි. පළාත් අතර දුම්රිය ධාවනය නතර කිරීමට කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණයගත් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසිය. ඉකුත් 14 වෙනිදා සිට පිට පළාත් සඳහා දුම්රිය 7ක් ධාවනයට එක් කර තිබුණි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොවිඩ් වසංගත තත්ත්වය නිසාම වඩාත්ම බලපෑම් එල්ල වූයේ මෙරට පාසල් දරුවන්ටයි. වසර 1.5ක් පමණ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නියමාකාරයෙන් සිදු කිරීමට නොහැකි වී ඇත. සිසුන් ඊට යම් තරමින් හෝ සම්බන්ධව සිටියේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. එහෙත් ගුරුවරුන් පවත්වන විරෝධතාව නිසා එම කටයුතු දැන හිට තිබේ. මෙවැනි අවස්ථාවක පටු අරමුණ වෙනුවෙන් පෙනී නොසිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නයි දෙමාපියෝ සමස්ත ගුරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති. පිටාම කාර්මිකුල අපේ ගුරු බවතුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාගේ ප්‍රශ්න අපලත් තේරෙනවා. ඒක මේ රජයත් එක්ක අරගල කළ විසඳ ගන්න ඕනේ තමයි. හැබැයි අපේ දරුවෝ මේකට පළි නෑ. ඒ නිසා අපේ දරුවෝ බිල්ලට නොදී අපේ දරුවෝ ගැන හිතලා තමුන්නාන්සලාට පුළුවන් විතර අපේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය නැවත ලබා දෙන්න අපි කාර්මිකයෝ ඉල්ලා සිටිනවා. තමුන්නාන්සලාගේ ප්‍රශ්නේ ඒ අදාළ රජයත් එක්ක සාකච්ඡා කරලා දරුවෝ බිල්ලට නොදී මේක විසඳ ගන්නවා නම් තමයි වඩා සුදුසු. ඒ නිසා අපි කාර්මිකයෝ ඉල්ලා සිටිනවා ආදරණීය ගුරු අම්මාවරුන්ගෙන් පියවරුන්ගෙන් අපේ දරුවෝ ගැන හිතලා නැවතත් මේ අපේ ඔන්ලයින් අධ්‍යාපනයක මේ නැවතත් ක්‍රියාත්මක කරගෙන හැටියට මම කාරුණිකව ඉල්ලා සිටිනවා අපේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා මම තාමත් දැකපත් ඉල්ලා සිටිනවා අපේ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් කාලාන්තරයක් තිස්සේ නිවසට වෙලා ඉන්න සිද්ධ වෙච්ච දරුවන්ට එකම එක සැනසීම බවට පත්ුනේ මේ මාර්ගගත අධ්‍යාපනය. එය අහිමි වී යනවායි කියන්නේ එක අතකින් දරුවන්ගේ අධ්‍යාපන වැටෙනවට අමතරව දරුවන්ගේ මානසික මට්ටමත් බිඳ වැටෙන අවස්ථාවක්. මේ දරුවෝ ගැන හිතලා මේ අහිංසක දරු පැටව අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ මගේ දරුවෝ විතරක් නෙමෙයි රටේ ඉන්න අනිත් සියලුම දරුවෝ මේ රටේ අනාගත සම්පත ඒ ගැන හිතලා මේ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ කාලවකවානු තුර නැවත මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළා මේ දරුවන්ට යහපතක් කරන්න මැදිහත් වෙන්නයි කියලා. කොවිඩ් තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ ජනතාවට රැකියා අහිමි වී ඇත. එවැනි අවස්ථාවක ආර්ථික අපහසුතා පැවතියත් මෙරට කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු නොකර ගෙවීමට රජය ක්‍රියා කළේය. වර්තමානයේදීත් ගුරුවරුන් සඳහා සම්පූර්ණ වැටුප ගෙවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එවැනි අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛව ගරු ඇමතිතුමාගේ ඉල්ලීම මත මේ ගුරු විදුහල්පති වැටුප් සෞභාග්‍යයේ දැක්ම හැටියට ඒක ඉතාම ඉක්මනින් එතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. මේ වෙලාවේ අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මස් රාත්තරම ඉල්ලන්න එපා. එහෙම කරන්න නරකයි. ඇත්තටම අපි තමාගේ කටයුත්ත තමා එක් පුරවැසිය කරාට පස්සේ ඉබේම අනිත් දේවල් ලැබේවි. ඇත්තටම අපි එක එක්කෙනාට සුවිශේෂී වූ කාර්යභාරයක් තියෙනවා. අපි අපේ වගකීම ඉතා හොඳින් ඉටු කරලා සමස්ත පරාර්ථකාමීව හිතත් එහෙම මේකෙන් ගොඩ එන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් වසර 2023 දී බලගතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂ සභාපති වජිරාබේවර්ධන මහතා පවසයි. ඒ සඳහා මූලික සැලැස්ම දැන් සකස් කර ඇත. වත්මන් ආණ්ඩුවේ සිටින ප්‍රබලයන් රැසක් එහිදී තම පක්ෂයේ සමග එක්වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරයි. ඉකුත් මැතිවරණයේදී එම පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවිය. හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරුණි. කෘෂිකර්මාන්තයට තොරතුරු තාක්ෂණයේ සහාය වැඩිපුර යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව තිරසර කෘෂිකාර්ය සාධක බලකායේ විධායක සභික ප්‍රසංග රාජපක්ෂ මහතා පවසයි.
නව දැනුම එකතු කිරීම සඳහා එය වැදගත් වේ. රසායනික පොහොරවලින් තොරව කෘෂිකාර්මී කටයුතු විවිධ රටවල් සිදුවන ආකාරය මෙමකින් සොයාගත හැකි වෙයි. ඔළුවේ තිබ්බා පොත්වල තිබ්බා දැන් කම්පියුටර්ස් වල තිබ්බා දැන් ක්ලවුඩ් එකේ තියෙන. එතකොට ප්‍රොසෙසින් පාර්ට් එකත් ඉස්සර ඔළුවෙන් ප්‍රොසෙස් කරා සමහරට සෙන්සර් එකෙන් තිබ්බා ඒක. දැන් ඇවිල්ලා කම්පියුටරෙමුත් ගිහිල්ලා ක්ලවුඩ් එකේ තියෙන කම්පියුටර් එකට ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ සමාජයට එද්දී ඒකේ පසුබෑමක් තියෙනවා. ඔය ලෝකේ වෙන මූවමන්ට් එකත් එක්ක මේක අපි ලයින් වල ගියේ නැති එක. එතකොට අපි හැම වෙලේම පස්සෙන් තමයි මේකේ හිටියේ. එතකොට අද අපි ගමට ගිහින් බැලුවොත් ගමේ ගොවියෙක් පොහොරට ගියෝදන එක ගැන ඩේටා එකක් කොහෙවත් නැහැ. ඩේටා කියන්නේ කොහෙවත් ඒක ලියාගන්න කොච්චර පොහොර ප්‍රමාණයක් තමන්ගේ කුඹුරට දැම්මත් තමන්ගේ කුඹුර කොච්චර ලොකුද එතකොට මේකට හරියන බිත්තරේ මොකක්ද මම දැම්මේ මොකක්ද ඒකට කීයක් ගියාද එතකොට මේ සම්බන්ධව ආදායම් වියදම් සම්බන්ධව ගොවියාට අවබෝධයකුත් නැහැ පසේ සංයුතිය සම්බන්ධව අවබෝධයකුත් නැහැ කෙමිකල් ටික නිර්දේශ කරන්නේ කඩේ ඉන්න මුදලාලි එතකොට ඔන්න ඔය ප්‍රශ්න ටිකත් එක්ක අරන් බලපුවම අපිට තොරතුරු තාක්ෂණය අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක අපිට නිතනින් වෙනවා මොකද এডুকেෂන් එක පාවිච්චි කරා නම් අපිට තොරතුරු තාක්ෂණය පැත්තෙන් ගත්තොත් ගොවියෝ ටික දැනුවත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධව අත්දැක බැලීම් කරපු ගොවියන්ගේ දැනුම බෙදා දෙන්න පුළුවන්. ඒකට ඒ කට්ටියගේ ප්‍රශ්න ටික අපිට අරන් ප්‍රොසෙස් කරගන්න පුළුවන්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවලු ගොවීන්ට මෙම කන්නේ සඳහා රසායනික පොහොර මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර තිබේ. කඳපුල ගොවි ජන සේවා කාර්යාලය මගින් ඒවා බෙදා හැරුණි. මෙම කන්නේදී එම දිස්ත්‍රික්කයේ හෙක්ටාර 11000ක එළවලු වගා කර ඇත. නාවලපිටිය හරන්ගල ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පෙම්වතා ඇතුළු සිව් දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එම දැරිය අපයෝජනය කළ ස්ථාන අදාළ දැරියගේ නිවසට යාබද ස්ථාන කිහිපයක් බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යාංශය සඳහන් කරයි. මේ අතර 15 හැවිරිදි දැරිය අපයෝජනය කළේ යයි අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද රුපියල් 25000ක මුදල් ලපයක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල් ලපයට අමතරව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරැප දෙකක්ද නියම කෙරුණි. අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී වින්දිත දැරිය අදාළ සැකකරු හඳුනාගත්තාය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිද භාවයෙන් කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් සමග විදේශ අමාත්‍යාංශයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාද මෙම අවස්ථාවට එක් විය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. අගෝස්තු 1 වෙනිදා සිට තහනම් කර ඇති පොලිතින් ලන්ච් ෂීට් නිපදවන බෙදා හරින අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දඩමුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබේ. වර්තමානයේදී එම උපරිම දඩය රුපියල් 10000කි. පොලිතින් ලන්ච් ෂීට් නිපදවන සමාගම් 8ක් මෙරට ඇත. ඔවුන්ට මාසයක සහන කාලයක් ලබා දී තිබේ. ඉන්පසු මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම කටයුතු නියාමනය කෙරේ. විදෙස් පුවත්. ජර්මනියට බලපෑ අධික ගං වතුරෙන් පුද්ගලයෝ 90කට වැඩි පිරිසක් මෙහි ඇති. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි දරුණු ගං වතුර තත්වයකින් ජර්මනියට බලපෑම් එල්ල වූයේ දශක ගණනාවකට පසුවය. එරට ගංගා රැසක ඉවුරුද කඩාගෙන ගොස් තිබේ. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය සඳහන් කළේ පීඩාවට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන බවයි.
බෙල්ජියමේ 12 දෙනෙකු මිය ගොස් තිබේ. ඊට අමතරව නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තයටද ගංවතුරෙන් දැඩි හානි සිදු වී ඇත. ඉන්දියාවේ මිලියන 2ක ජනතාවගේ WhatsApp සමාජ මාධ්‍ය භාවිතය අවලංගු කර තිබේ. ඒ සඳහා හඳුන්වා දී ඇති නීති කඩකිරීම ඊට හේතුවයි. WhatsApp මගින් පණිවිඩය විය හැකි වාර ගණන උල්ලංඝනය කළ පරිශීලකයන්ගෙන් 95%ගේ මෙම සේවය පිටුවා ඇත. ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති රීති යටතේ WhatsApp තම පළමු මාසික වාර්තාවේ මේ බව දක්වා තිබේ. ඉන්දියාවේ WhatsApp භාවිත කරන සංඛ්‍යාව මිලියන 400ක් පමණ වේ. WhatsApp හි විශාලතම වෙළඳපොළ වන්නේ ඉන්දියාවයි. ඉන්දිය ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියෙකු වන දනේෂන් සිද්දික් ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය කටයුතු වල යෙදී සිටින අවස්ථාවක මිය ගොස් ඇතැයි ඉන්දිය වාර්තා සඳහන් කරයි. ඔහු රොයිටර් පුවත් සේවය වෙනුවෙන් මාධ්‍ය කටයුතු කළේය. මාධ්‍ය වාර්තාකරණය වෙනුවෙන් සම්මාන කිහිපයක්ද ඔහු දිනා ඇත. පාකිස්තානයට ආසන්න දේශ සීමා ප්‍රදේශයකට ඇෆ්ගනිස්තාන හමුදාව සමග ගමන් කරන අතරවාරයේ තලිබාන් සංවිධානයේ එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් ඔහු ඇතුළු තවත් මාධ්‍යවේදීන් මිය ගොස් ඇතැයි සඳහන් වෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යටතේ ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාව ලැබී තිබේ. කළුතර නගර සභා සීමා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග රැසක් එකුදා සංවර්ධනය කිරීම ආරම්භුණි. කළුතර උතුර සංචාරක ප්‍රදේශයේ මාර්ගවලින් 90%ක්ම සංවර්ධනය කර අවසන් බව ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ජපානයේ ටෝකියෝ වෙත පැමිණ සිටින උගන්ඩා මලල ක්‍රීඩා කණ්ඩායමේ එක් අයෙකු ඔලිම්පික් ගම්මානයේ නතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 26 හැවිරිදි බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු අතුරුදන් බව හඳුනා ගැනුණේ PCR පරීක්ෂණය සඳහා ඔහුව සොයන අවස්ථාවේදීය. පුහුණු කඳවුරේ සිටි ඔහුව මේවර විට හඳුනාගෙන ඇතැයි ජපන් පොලිසිය කියයි. මේ අතර කොසෝවෝ ජූඩෝ කණ්ඩායම අද ටෝකියෝ පුහුණු මධ්‍යස්ථානයේ වෙත පැමිණියේය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් අද හිරෝෂිමාහි සංචාරයකට එක්විය. ඔහුගේ සංචාරයට එරෙහිව උද්ඝෝෂණද සංවිධානය කර තිබුණි. ටෝකියෝ ඔලිම්පික් කුලෙල ආරක්ෂක ක්‍රමවේදවලට අනුකූලව පවත්වාගෙන යාමට කොවිඩ් වෛරස් විරෝධී වැඩපිළිවෙලක් සඳහා කැපවී කටයුතු කරන ලෙස ජපාන අගමැති සුගා යොෂිහයිඩේ එරට කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙයි. ඔහු ඔලිම්පික් කුලෙල සඳහා වන කමිටු රැස්වීමකට අද පෙරවරුවේ වෙමින් මේ බව සඳහන් කළේය. ඉන්දියාවත් සමග එක්දින තරඟාවලිය සඳහා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ. 25 දෙනෙකින් යොත් ඊට අවිෂ්ක ප්‍රනාන්දු බානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක චරිත සලංක, අශේන් බණ්ඩාර, විනෝද් බානුක, වනිදු හසුරංග, ලහිරුදාර, රමේෂ් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ඇතුළත්ය. දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, ලහිරු කුමාර, ඉස්රුදාන, ආසිත ප්‍රනාන්දු, ප්‍රවින් ජයවික්‍රම සහ ඉෂාන් ජයවික්‍රම සෙසු ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත් ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටි අසීල ගුණරත්න, දිල්ෂාන් මොනවිර, රෝෂන් සිල්වා වැනි ක්‍රීඩකයන්ට මෙවරද අවස්ථාවක් ලැබී නොමැත. කණ්ඩායමේ නායකයා දසුන් ශානක වන අතර උපනායකයා වන්නේ ධනංජය සිල්වාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay.
ලාභදායි චීන වෙළඳපළට පිවිසීමට අපේක්ෂා කරන මෙරට අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හඳුන්වා දීමට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගනී. සීමා සහිත හයිරොන් ටෙක්නොලොජි සමාගමේ සහය ඇතිව එහි මූලිකාරම්භය ලෙස ආයතන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත් දිනවල පැවැත්වින. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මගින් අනාගත ආයෝජකයන් දිරිමත් කෙරෙනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුවමාරු බිල්පත් ගෙවීම් ප්‍රීලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් ලංකා අශෝක් ලේලන් සමාගම මේ වසරේ මුල් කාර්තුවේදී ඉහළ ලාභයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. 465ක පමණ පිරිසකට තම ආයතනය යටතේ ඍජු සහ වක්‍ර රැකියා සපයා ඇතැයි එහි සභාපති කේ.සී. ජයසේන මහතා පවසයි. රටේ ශ්‍රම බලකාය වැඩි කිරීමට අශෝක් ලේලන් සමාගම සෑම විටම දායකත්වය ලබා දෙන බවද ඔහු කියයි. ගෙවුණු අවුරුදු 10දී රුපියල් මිලියන 95,000ක පමණ ආදායමක් එම ආයතනය උපයා තිබේ. ඉන්ධන ප්‍රවාහන රථ ගලී බවුස වර්තමානයේදී වැඩියෙන්ම නිපදවන වාහන වෙයි. මාලදිවයිනට බස් සහ ලොරි රථ අපනයනය කරන්නේද ලංකා අශෝක් ලේලන් සමාගමයි. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලට ඉදිරියේදී නව පහසුකම් ඇති බස් රථයක් හඳුන්වා දෙන බවද ඔහු කියා සිටී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකිය. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 100ක් වූ තද වැසි ඇතිවේ. ඇතම් අවස්ථාවල తాවකාලිකව තද සුළංද හටගනු ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් ආරම්භ කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ගම්පහ සහ කළුතර අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුල එන්නත් කර අවසන්. කෝටියකට වැඩි කොරෝනා එන්නත් රටට ලැබේ. 6 වෙනි එන්නත ලෙස සිනොවැක් සඳහා අවසර. කෝප් කමිටුව ඇතුළු උපදේශක කාරක සභා රැස්වීම් 13ක් ඉදිරි සති 3දී. පළාත් අතර බස් සහ දුම්රිය දහවනය తాවකාලිකව අත්හිටුවෙයි. වසර 2023දී බලගතු ආණ්ඩුවක් පිහිටුවෙන බව එක්සත් ජාතික පක්ෂය කියයි.
නාවලපිටිය දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන. ඉන්දිය මාධ්‍යවේදියෙකු තලේවාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේදී මරුට. උගන්ඩා ක්‍රීඩකයෙකු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්. ඉන්දියාව සමග තරඟ වැදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් නම් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.